ධර්ම ශ්‍රවණාභිලාෂී ඔබ වෙනුවෙන් මේ පාදාභිවන්දනීය ආරාධනය අරිසිමලය වනසේනාසන ගරු සාමග්ගී සංඝ සභාවේ නියෝජ්‍ය මහලේකකාධිකාරී තඹුත්තේගම සුජාතපුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කමඨානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයන් වහන්සේට අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති තී. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්තුන් කවුරුත් මේ සූදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව net fm ධර්ම දක්ෂිනාව ඔස්සේ ශ්‍රවණය කිරීමට ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට අවකාශය සලසා දෙමින් ධර්ම දානමය පින්කම යෙදෙන්නේ විකාශන දායකත්වයේගෙන මතුගම වලගෙදර ලිපිනෙහි පදිංචි මහින්ද විජේරත්න මහත්මයා, ඉන්ද්‍රාණි විජේරත්න මහත්මිය, ගාමිණී විජේරත්න මහත්මයා, ඒ වගේම දූල් නන්දදේව විජේරත්න මහත්මයා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ නොවුන නම් සත්වයා කුසල අකුසලයේ පිළිබඳවවත් දැනීමක් නැතුව සංසාර ජීවිතය අතරමං වෙලා යනවා හරීම අභාග්‍ය සම්පන්න විදිහට. හැබැයි ඔබෙත් අපෙත් පෙර කාගෙත් කරපු කුසල්වල විපාක විදිහට ඕන තරම් සත්ව බුද්ධෝත්පාද කාල අතහැරලා වෙන වෙන තැන්වල උපදිනකොට ඕන තරම් සත්ව බුද්ධෝත්පාද කාලයේ මගහැරගෙන ගිහිල්ලා වෙනත් ස්ථානවල ප්‍රතිසන්දි අරගෙන ආයිත් භවයේ අතරමං වෙනකොට බුද්ධෝත්පාද කාලයේ බණහෙන මිනිස්සෙක් වෙලා ඒ ධර්මයේ තේරුම් ගන්න නැතුව ගිහිල්ලා සාංශාරික ජීවිතේ දුකටපත් වෙනකොට ඔබෙත් මගෙත් ඉරණම විසඳලා තියෙන වෙනත් ආකාරයකට මේ ගෞතම බුද්ධ ශාසනය. මේක හැමදේම ලැබෙන අවස්ථාවකුත් නෙමෙයි වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් ඔබෙත් මගෙත් මේ ඉරණම ගෞතම බුද්ධ ශාසනය විසඳිච්ච ආකාරය මං හිතන්නේ බුදු කෙනෙක්ගේ පාමුල කියන කතාව විතරයි අපිට අඩුම. ඒත් දැන් බුදුරජාණන් වහන්සේව දැක්ක කියලා හිතන්නකෝ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව දැක්කත් අපිට උන්වහන්සේගෙන් ගන්න තියෙන ප්‍රධාන ලාභය තමයි සද්ධර්ම ලාභය. පැහැදිලිද? එතකොට දැන් බුදුරජාණන් වහන්සේ එදා ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන්න වඩිනකොට පළවෙනියටම හම්බ වෙන්නේ උපකනේ. උපක ආජීවය හම්බ වෙලා භාග්‍යතුන් වහන්සේව උපක දකින්නෙත් මේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන්න යන අතරතුර. එහෙමයි තියෙන්නේ. ධම්මචක්ක පවත්තනත්තං බාරාණසියං සන්දාය අට්ඨාරස යෝජන මග්ගම් පටිපන්න අන්තරා මග්ගී උපකං ආජීවං අද්දස. උපක මොකද කරන්නේ? උපක සෝපි සත්තාරං දිස්වා. උපක ආජීවයත් භාග්‍යතුන් වහන්සේව දැකලා විප්පසන්නානිකෝතේ ආවුසෝ ඉන්ද්‍රියානි. ඔබ වහන්සේගේ මේ ඉන්ද්‍රිය හරීම ප්‍රසාද ජනකයි කිව්වා.
පරිසුද්ධෝ චවිවන් සමේ වර්ණය එකත් බොහොම පැහැදිලි. පරියෝධාතෝ පිරිසිදුයි කියලා කිව්වා. ඊළඟට අහනවා මේ කංසිතං ආවස උද්දේශ පබ්බජිතෝ කෝවාති සත්තා කස්සවත්වං ධම්මං රෝචේසි. ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයා කවුද? කාගේ ධර්මයක් ඔබ වහන්සේ රුචි කරන්නේ කියලා ඇහුව ප්‍රශ්න ටික. දැන් මේ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දෙන්නේ හරි ලස්සන ගාතාවක්. සබ්බා විභූ සබ්බ විදූහමස්මි සබ්බේසු ධම්මේසු අනූපලිත් සබ්බඤ්ඤ හෝ තණ්හක්කයේ විමුක්තෝ සයං අභිඤ්ඤාය කමුද්දිස්සෙයි. පින්වත්නි මේ දැන් මේ උපකගේ කතාවස්තුවේදී පැහැදිලි වෙනවා මේ බුදුරජාණන් වහන්සේ උපකට පැහැදිලි කරන සබ්බා විභූ මේ සියලුම ත්‍රිභූමික ධර්ම වැඩපවත්වලා සබ්බ විදු මේ චාතුර්භූමික ධර්ම පිළිබඳව සියල්ල දැනගෙන හරි ධම්මේසු කියන්නේ මේ ධර්මතා කෙරේ තණ්හා දිට්ඨියෙන් නොඇලුනා කියන කාරණාව. සබ්බඤ්ඤෝ සියලු ත්‍රිභූමික ධර්මයන් අතහැරලා තණ්හක්කය තණ්හාව නැති කර සයං අභිඤ්ඤාය තමන් විසින්ම අවබෝධ කරගත් විශේෂ ඥානලද මට කවර ගුරුවරයෙක්ද කවර උපාධ්‍යයක්ද කියලා ඇහුවා. දැන් මේ වෙලාවේ උපක මේකට සතුටු වෙන්නේ නැහැ. ඒ මොකද මේ උපකට දැන් හිතාගන්න මේ අවුරුදු 35ක් විතරනේ භාග්‍යතුන් වහන්සේට එතකොට. ඒතර මේ බොහොම තරුණ කාලේ එක්තරා විදිහකට. ඉතින් මේ වෙලාවේ උපක මේක පිළිගත්තේ නැහැ. සීසංපන චාලෙත්වා ජීවහං නිල්ලාලෙත්. එහෙම කියලා දෙනවා. ඔළුව වනලා දිව නටවල කියලා කියනවා. ඉතින් අර දිව එළියට දාලා මෙහෙම නටවල හුදකලා මාර්ගයකට පිවිසලා ආය ගමන ගියා කියනවා. දැන් මේ බලන්න. දැන් ඔය උපක විතරයි අපි දන්නේ. දැන් තව කොච්චර හම්බ වෙන්නේ නැද්ද? නමුත් පස්වග මහණුන් ගාවට යනකම්ම වෙසක් මාසේ බුද්ධත්වයට පත් වෙලා නේද මාස ගණනක් ගියානේ. පස්වග මහණුන් ගාවට වැඩම කරන්නේ. ඒ අතරමඟ කවුරුත් ධර්ම අවබෝධය කළේ නෑ. එතකොට බුදුරජාණන් වහන්සේගේ පාමුලට වැටුණත් යථාර්ථ ධර්මය අවබෝධ නොකළොත් කොණ්ඩඤ්ඤ වප්පබද්දිය අස්සජි මහානාම කියන පස්වග මහණුන්ටත් එකම ධර්ම පරියාය දේශනා කළත් දැන් මේ බුදුරජාණන් වහන්සේගේ පාමුල උන්වහන්සේ රැපෝපස්ථාන කරනවා. හැබැයි පළවෙනි දවසේ කොණ්ඩඤ්ඤ සෝවාන් භාවයට පත් වුණා. නියතුමන් වහන්සේ. දෙවෙනි දවසේ වප්පබද්දිය අස්සජි මහානාම ආදී පිළිවෙලින් සෝවාන් වෙලා රහත් වෙන්න ආයි දවස් දැන් 6ක් මන කියන්නුනානේ. මේ බුදුරජාණන් වහන්සේගේ පාමුල විතරයි අඩු කියලා දැන් ඒකට තැවෙන්නත් එපා. ධර්මය පින්වත්නි අඩු නැතුව අදටත් තියෙනවා. අපි ගිය සතියේ කතා කළ ධර්ම දක්ෂිනාවේ ධර්මදේශනා මාලාව ඇතුළේ ශ්‍රද්ධා චෛතසිකය පිළිබඳව එතනින් ඇති කරගන්න ඕනේ කුසල පාක්ෂික චෛතසිකය ප්‍රධාන චෛතසිකය එතනින් එහාට දැන් අපි විශේෂයෙන්ම අද සතිය ගැන කතා කරනවා. ඒකයි ධර්මදේශනාවට මාතෘකා කළේ සති චෛතසිකය පිළිබඳව. ඉතින් අපි මේවා කතා කරගෙන යද්දි සති ඊළඟට අපිට තියෙනවා හිරි ඔත්තප්ප අලෝභ ආදී දේවල් අපි හිමීට කතා කරගෙන යද්දි අපිට පුළුවන් මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනීය පිළිබඳව ඉතාම වටිනා වැටහීමකට එන්න. මොකද වෙන්නේ අද මේ චෛතසික ගැන එහෙම කතා කරද්දී බොහෝ අය කතා කරන්නේ මේවා නිකන් මේ එක පොතේ තියෙන කාරණාවක් විදියට. හැබැයි මේ චෛතසික ධර්ම අපි ශ්‍රද්ධාව ගැන කතා කරපු දේශනාව ඇතුළේ ඔබට මතකයි නම් අපි කතා කරා ඔකේ මුග්ධ ප්‍රසන්න සද්ධාව ඒ වගේම එක දේවල් කතා කරානේ නේද? ආගම සද්දා, අධිගම සද්දා, ඔක්කපන සද්දා, පසාද සද්දා කියලා. මේ වගේ ශ්‍රද්ධාව කියන එක නිර්වාණය දක්වා යන එක. එතකොට ශ්‍රද්ධාව කියන එක සද්දායේ තරති යෝගං අප්පමාදේන අන්නවා. ශ්‍රද්ධාවෙන් කොහොමද මේ යෝගේ තරණය කරන්න කියන එක හැමදේම නිකන් ගාතාව කියකින් ඉඳලා හරියන්නේ නැහැ. සද්දායේ තරති යෝගං. මේ යෝගේ ශ්‍රද්ධාවෙන් තරණය කරන්න ඔබ දැනගන්න. ඔබ තේරුම් ගන්න ඕනේ කොහොමද ශ්‍රද්ධාව මුල් වෙලා මේක තරණය කරන්නේ. එපමණ ගියවර අහපු ශ්‍රද්ධාව පිළිබඳව වූ ධර්ම දේශනාව විතරක් වුණත් ඔබට ප්‍රමාණවත් ඔබේ නිර්වාණ මාර්ගය හදාගන්න. ඉතින් මේ එකතු කරන්නේ ඊට එකතු කරගත යුතු අනිත් ධර්මතා ක්‍රමානුකූලව. දෙවෙනි කාරණාව තමයි ඉතින් අපි කතා කරන්න යන්නේ සතිය පිළිබඳ වූ කාරණාව. දෙවෙනි කුසල චෛතසිකේ පළවෙනි එක ශ්‍රද්ධාව, දෙවෙනි එක සතිය. සති කියලා කියන්නේ සරණං සති කියලා කියන. සිහි කිරීමට තමයි සතිය කියලා කියන්නේ. සිහි කිරීම. සරණං සති. මේකේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන කාරණා හතර පිළිබඳව අපි කතා කරද්දී අපිට මේ පිළිබඳව ඉතාම විශාල අවබෝධයක් එනවා. මේ ලක්ෂණය තමයි සතිය අපිලාපන ලක්ෂණා කියලා කියනවා. අපිලාපන ලක්ෂණ. අපිලාපන කියලා කියන්නේ අරමුණ යට කරලා කියන්නේ වෙනත් කාරණාවකට මේකෙන් යන්න නොදී පසාන පදරයක් කියලා කියනවා. ඒ කියන්නේ මහා විශාල කළුගල් පර්වතයක් වගේ. මහා විශාල කළුගල් පර්වතයක් වගේ අරමුණ ස්ථීරව තැබීම තමයි මේකේ ලක්ෂණය. අපිලාපන කියන්නේ නොසල්වන ස්වභාවය. ආයි කාටත් හොල්ලන්න බෑ. අරමුණ යට කරන්න කාටත් පුළුවන් කමක් නෑ. ඒ නිසා සිහිය ආවට පස්සේ ඒ සිහියෙන් ඉන්න පුද්ගලයාව යට කරන්න කාටත් පුළුවන් කමක් නෑ. අපිලාපන ලක්ෂණා කියලා කියනවා. අසම්මෝසන රස.
රස කියලා කියන්නේ කෘත්‍ය. අසම්මෝසන කියලා කියන්නේ මුලා බව නැසීම කියන එක. නේ දැන් සිහියෙන් කරන්නේ මොකද්ද? අපි දැන් මේ සිහිය ගැන කතා කරනවා. සති ඉන්ද්‍රිය කියලා එකක් තියෙනවා. සති සම්බොජ්ජංගය කියලා එකක් තියෙනවා. ඊළඟට සම්මා සති කියලා අරෂ්ඨාංගික මාර්ග එකක් තියෙනවා. මේවා ගැන කතා කරද්දී අපිට පේනවා මේ මොකද්ද මේ අසම්මෝසන රස කියලා කිව්වේ? මුලා බව නැසීම තමයි පින්වත්නි රසය නැත්නම් කෘත්‍ය බවට පත් වෙන්නේ මේ සතිය. මේක නිකන් මතක තියාගන්න. අපි දාපන ලක්කන අසම්මෝසන රස. ආරක්ක පච්චුපට්ඨාන. ආරක්ක පච්චුපට්ඨාන කියලා කියන්නේ චිත්තය ආරක්ෂා කරන ධර්මයක් කියලා ඥානයට අභිමුඛව වැටහෙනවා. කියන්නේ හිත ආරක්ෂා කරන ධර්මයක් කියලා ඒ ආරක්ෂාව තමයි වැටහීමේ ලක්ෂණය බවට පත් වෙන්නේ. ආරක්ක පච්චුපට්ඨාන කියලා. පදට්ඨානය තමයි තීර සංඤ පදට්ඨාන. තීර සංඤ පදට්ඨාන. තීර සංඤ කියලා කියන්නේ ස්ථීර සංඥාවම. මේක තමයි ආසන්න කාරණාව කොටගෙන පවතින්නේ. ඉතින් ඇත්තටම මේ සතිය කියන එක අරමුණෙහි තාම දැඩිව පිහිටවලා ඇහැ කන නාසය දිව ශරීරය කියන මේවා රකින්න දොරටු පාලකෙක් වගේ. ඔය පිටුතුල මතක තියාගන්න සතිය කියන්නේ දොරටු පාලකෙක්. නුවරක් රකින්න නුවර ඉස්සරහා තියෙන දොර කණුවක් වගේ සතිය කියන්නේ පින්වත්නි හරියටම දොරටු පාලකෙක් වගේ. උපමාවක් දක්වලා තියෙනවා. ඒ නිසාම ආරම්මනේ දල්ල පතිට්ඨත්තාපන ඒසිකාවිය චක්කුද්්වාරාදී රක්කනතෝ ద్వාරිකෝ වියච දට්ඨබ්බා. මේ ඇහැ රකින්න කන රකින්න නාහය රකින්න ආරක්ෂකෙක් වගේ රක්කනතෝ ద్వාරිකෝ දොරටු පාලකෙක් වගේ දකින්න කියලා පැහැදිලි කරලා දක්වලා තියෙනවා. ඒ කියන්නේ පින්වත්නි ආරම්මනේ දල්ල පතිට්ඨත්තාපන. ඒ කියන්නේ මේ අරමුණේ දැඩිව පිහිටන නිසා ඒකයි කිව්වේ අර ඒසිකාවිය දොර කණුවක් වගේ දට්ටබ්බා දැනගන්න කියලා තියෙනවා. මේ තමයි සතිය කියන එකේ ප්‍රධාන දේවල් දැනගන්න ඕනේ. ඊට පස්සේ තවත් මේ උපමා තියෙනවා. සතිය කියන එක අරමුණ පාවෙලා යන්න ඉඩ දෙන්නේ නැතුව ස්ථීරව අරමුණේ පිහිටවලා. තේරෙනවද? අපිලාපන ලක්ෂණය කියලා කියන්නේ ඒකනේ. අරමුණේ ස්ථීරවම පිහිටවනවා අපි. අරමුණට නිකන් ඕන වෙලාවට පාවෙලා යන්න දෙන්නේ. හරියට මේ සතියට උපමාවක් කියන ওই පුරාණාචාරින් වහන්සේලා චක්‍රවර්ති රජතුමාගේ ඇමති වගේ කියලා භාණ්ඩාගාරික ඇමති වගේ කියලා. මොකද මේ චක්‍රවර්ති රජුගේ භාණ්ඩාගාරික ඇමති පින්වත්නි ඔය අහිතකර දුස්චරිත තියෙනවානේ. අන්නේ අහිතකර දුස්චරිත ධර්මයන් පහ කරලා හිතකර සුචරිත ධර්මයන් නිතර මතු කරලා දෙනවා. මේ තමයි චක්‍රවර්ති රජ කෙනෙකුට ඉන්න භාණ්ඩාගාරික ඇමතික ස්වභාවය. ඊළඟට චක්‍රවර්ති රජුගේ පුත්‍ර රත්නය වගේ කියලා තියෙනවා. තේරුණාද පින්වත්නි? මේ මොකද අයහපත් දෙයින් මුදවලා යහපත් දෙහි සිත පිහිටවනවා අරමුණු කරනවා ප්‍රසානයක් වගේ දොරටු පාලකයෙක් වගේ දොර කණුවක් වගේ ස්ථීරව කුසල පක්ෂයන්ගේ හිර කරන ස්වභාවයට කියන සතිය කියලා. මේ සතිය මිච්ඡා සති සම්මා සති කියලා දෙකක් තියෙනවා. දැන් මිච්ඡා සති කියලා කියන්නේ සම්මා සතිය එක්ක බලනවාම අපිට තේරෙනවා මේ මිච්ඡා සතිය කියන්නේ ලෞකික ආරම්මන කෙරෙහි නැත්නම් කාම ගුණ කෙරෙහි උලන්ට තේරෙන්න කියනවනම් අඹදරුවන් පෝෂණය කරන්න වස්තු මනසිකාරය කරන්න ආදී වශයෙන් පහළ වෙන සිහි කිරීමේ ස්වභාවයට මේ අකුසල චිත්තෝප්පාදයට කියනවා. විශේෂයෙන් පටිසම්භිදා මග්ග ප්‍රකරණ අටුවාවේ මේක සිහිපත් කරලා තියෙනවා බොහොම පැහැදිලිව. මිච්ඡා සතිති සති පටිපක්ක භූතා අකුසල චිත්තෝප්පාදා. ඒ කියන්නේ පින්වත්නි දැන් ඔය අපි ගත්තාම සාමාන්‍ය ජීවිතයේදී දැන් අපි මිනිස්සයා සිහිය කියලා කියනෝනේ අර සිහිය නැහැනේ මේ මිනිස්සයාට කියලා කියන්නේ. ඒ කියන්නේ කරන්න තිබ්බ දෙයක් අමතක කරනවා. නැත්තම් කලින් කරපු දේවල් මානසිකාර්ය කරනවා. නැත්තම් කලින් කරපු දෙයක් මතක් කරගන්නකොට අන්න එයාට හොඳ සිහියක් ඒ ගැන තියෙනවා කියලා අපි කියනවා. පින්වත්නි මේ සිහිය සතිචෛතසිකේ නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. සතිය කියන එක මීට වඩා ටිකක් එහාට ගිය වෙනස් කතාවක්. හරිද? බොහෝ දෙනෙක් මේවා දන්නේ නැති නිසා සතිය මේකත් එක්ක පටලව ගන්නවා. පින්වත්නි මේ සතිය කියන එක ඇත්තටම ඔය පින්වතුන්ට තේරෙන්න කියනවා නම් මේ සතිය කියන එකේදී සිද්ධ වෙන්නේ පින්වත්නි අකුසල පක්ෂයේම ගමන් කරන සත්වයාගේ සිතේ ස්වභාවික ගමන. කියන්නේ සත්වයාගේ සිතේ ප්‍රකෘති පැවැත්ම ස්වභාවික පැවැත්ම අකුසල පක්ෂයේම ගමන් කරන එකනේ. ඒකනේ ඉපදීම් වශයෙන් මේ ඉපදුනාට පස්සේ පහළ වෙන පළවෙන චිත්ත වීතියම ලෝභ මූලික චිත්ත වීතියක් බවට පත් වෙන්නේ. නේ භවයට ඇලීම් වශයෙන් පහළ වෙන. එතකොට මේ සත්වයාගේ සිතේ ස්වභාවය වලක්වලා ඒ කියන්නේ අකුසල පක්ෂයේම ගමන් කරන්නට ඉඩ දෙන්නේ නැතුව කුසල පක්ෂයේ පිහිටවීම. මේක තමයි පින්වත්නි මේ සතිය කරන ප්‍රධාන කාරණා. හොඳට පින්වතුන්ලා මතක තියාගන්න. අකුසල පක්ෂයේ ගමන් කරන්න දෙන්නේ නැතුව කුසල පක්ෂයේ සිහිය පිහිටවීම. මෙන්න මේකට කියනවා. ඒ කුසල පක්ෂයේ මතක් වෙන ස්වභාවයට කියනවා සතිය කියලා. පින් සාමාන්‍ය කෙලෙස් සහිත සත්වයා අකුසල පක්ෂය ඔස්සේම විහිදී යන ජීවිතයක් තියෙන කෙනෙක්. තේරුණාද පින්වත්නි? එතකොට මේ අකුසල පක්ෂයේ යන සිත් පරම්පරාවට සිහිය කියන එක නැහැ. එතකොට සිහිය කියන්නේ එක්තරා විදියකට සෑම කුසල හිතකම පහළ වෙන
සෝබන සාධාරණ චෛතසික. ඒ කියන්නේ හැම කුසලයකටම. හරිද පිටින් ඇයි දාරක නවත්ව ගන්න අර ගලාගෙන යන ස්වභාවය තියෙනවනේ. ඒ ගලවගෙන යන ස්වභාවය නවත්ව ගන්න ප්‍රകൃතියෙන් සිත පැවතියගෙන යන ස්වභාවයෙන් වළක්ව ගන්න මොකක් හරි හිතේ අංගයක් තියෙන්න එපා. හිතේ ප්‍රමේගනේ ස්වභාවයක් තියෙන්න එපා. අන්නේ හිතේ තියෙන අංගය හිතේ තියෙන ස්වභාවයට කියනවා සතිය කියලා. තේරෙනවද මම කියන එක? අර දැන් අපි හිතමු සත්වයකට මොනවා හරි වස්තුවක් ලැබෙනවා. හරිද? ඒ වස්තුව ලැබුණාට පස්සේ බොහෝ විට සත්වයා කරන්නේ ඒක තමන්ගේ සැපේ පිණිස යොදා ගන්නව නැත්නම් හංගල ආරක්ෂා කරගන්න එකනේ. ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ කෙලෙස් සහිත සත්වයාගේ ප්‍රകൃතිය ඕකයි. ලැබිච්ච ගමන් පරිස්සම් කරන. ආයි වෙන කෙනෙකුට දෙන්නේ නැහැ. කාගෙත් පරිභෝගය පිණිස අඩුම සමහරු කැමති නැහැ ඒක දිහා බලනවටවත්. වෙන කතා පැත්තකට දාන්න. අනේ ඉතින් බලලා හරි සතුටු වෙනවා නේද කියලා බලනද මේවා දැක්කොත් එහෙම අපිට ඉරිසියාකම් කරයි අරග කරයි මේක කරයි කියලා ලොකු තාප්ප ගහගන්න යනවා. මේ වගේ දේවල් කරන්නෙම මගේ පින්වත්නි කෙලෙස් සහිත ස්වභාවය නිසා. හරිද පින්වත්නි? තේරෙනවද මම මේ කියන්නේ? එතකොට ඒක දැන් එක සත්වෙක් ඉන්නවා හැම Tamanට ලැබෙන දේවල් අනිත් අයට දෙනවා. අන්න එහෙම සිතක් පහළ වෙන්න නම් මොකද කරන්න ඕනේ? අර ප්‍රകൃති ස්වභාවයෙන් සත්වයා සංගවා ගන්න ස්වභාවයෙන් හංග ගන්න ස්වභාවයෙන් තමන්ගේ සැපේ පිණිස යොදා ගන්න ස්වභාවයෙන් හිත ගලවලා ඒ ප්‍රകൃතියෙන් සිත නවත්ව ගන්නවා. අන්නේ නවත්ව ගන්න අවශ්‍ය කරන ওই පිටුතුල මතක තියාගන්න. බ්‍රේක් එකක් කියලා. මේ තෙරිංගය තමයි සතිය කියලා කියන්නේ. අන්නේ තෙරිංග ස්වභාවය පින්වත්නි සත්වයාව පාපයෙන් වළක්වලා ඊට විරුද්ධ ස්වභාවයක් ඇති කරලා දෙන. තමන්ගේ సంతානයේ පහළ වෙන පාපයන් දුරු කරන්නා වූ ස්වභාවයකට කියනවා සතිය නැත්තම් සිහිය කියලා. සිල් රකින්න සිතක තියෙන්නේ දැන් පව්කම් කරන සත්වයා සිල් රකින්නේ මොකක් යෙදිච්ච නිසාද? සිහිය කියන එක ඉපදිච්ච නිසා. සිහිය කියන චෛතසික ධර්ම ඉපදිච්ච නිසා. මේක හොඳට තේරුම් ගත්තාම සිහිය පිළිබඳව ලොකු අවබෝධයක් ඔය පිංගුතරට ඇති කරගන්න පුළුවන්. ඊළඟට පිංගුතුනි අපිට මේ ධර්ම කාරණා ඇතුලේ සතිය කියන එක හම්බ වෙන ප්‍රධාන තැන් කීපයක් තියෙනවා. ඒ තමයි මේ ඔය පිංගුතුල දන්නවත් ඇති සතර සතිපට්ඨානෙදී අපිට සති කියලා වචනයක් හම්බ වෙනවා. ඊළඟට ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව කතා කරද්දී ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහෙන් සතිය කියන්නේ ඉන්ද්‍රියක් කියලා අපි කතා වෙන තැනක් තියෙනවා. සප්තබොජ්ජංග ගත්තට පස්සේ අපි ගත්තොත් සති, ධම්මවිචේ, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ සම්බෝධි අංග වලින් සතිය කියන්නේ එක සම්බොජ්ජංගයක් කියලා සිහිපත් කරලා තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක ගත්තාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සම්මා සති කියන එක මෙතනදිත් අපිට දකින්න ලැබෙනවා. ඒතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගත්තාම මේක ඇතුළෙත් මේ සති කියන එක දැන් බලන්න පිළිගනි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. බෝධියට පාක්ෂික ධර්ම. ඒකනේ මේ කියන්නේ බෝධිය ලබා ගන්න කෙනෙක් විසින් Tamanගේ సంతානියේ වැඩි යුතු ධර්ම වලට කියනවනේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඇතුලේ සතිය කියන එක තැන් කීයක තියෙනවද බලන්න. ඒතර මේ ඔය පින්වතුන්ලා තේරුම් ගන්න ඕනේ මේ ධර්ම කාරණා කියන්නේ තැන තැන විහිදිලා තියෙන එකක් නෙමෙයි. ධර්මාව බෝධය පිනිස ඇති වෙන දැන් අපි ගිය පාර ශ්‍රද්ධාව ගැන කතා කරද්දිත් ඔහොම කතා කළා. සතිය කියන්නේ මොකක්ද කියන එක හරියට තේරුම් ගත්තාම ඒක මේ තමන් ඉන්න තමන්ට පංචකාමයන් මනසිකාර්ය වෙවි කාම ගුණවලට තෘෂ්ණා ඉපදිපදී යන ජීවිතයෙන් වැළකීලා සතිය ඉන්ද්‍රියක් විදියට වැඩෙන තැනක් සතිය සම්මා සති ආර්ය අෂ්ටාංගික මාර්ගංගයක් විදියට වැඩෙන තැනක් තියෙනවා. සතිපට්ඨානේ සතිය කියලා වැඩෙන තැනක් කියලා. මේ ඔක්කොගෙම එකතු වෙලා ලෞකික වශයෙන් පහළ වෙන මේ මූලික අවධියේ සතිය නැවතිලා ලෝකෝත්තර වශයෙන් සතිය පහළ වෙනවා. එදාට සිහිය කියන කරුණු කරන්නේ නිවන. නිර්වාණය අරමුණු කරගෙන පහළ වෙන සතිය ඇති කර ගැනීම පිණිස ඔබ විසින් වටපිට හදාගත යුතු සතිය කියලා ඔබ යමක් බුද්ධ ශාසනය අහනවා නම් ඒ බුද්ධ ශාසනය ඇතුලේ ඔබ අහන මේ සතිය මොකක්ද? ඒක මේ පින්වත්නි මතක තියාගන්න අද සමහරු කියනවා සතිය කියලා කියන්නේ කරනකොට කරන වැඩේ පිළිබඳව කල්පනාවෙන් කිරීම සතියයි කියලා. මේක වැරදි. මේක ධර්මයේ දන්නේ නැති අන්ධ බාල අව්‍යක්තිය කියන කතාව. විශේෂයෙන්ම මේ කතාව කියන්නේ මේ වර්තමානයේ ඉන්න අලජ්ජි භික්ෂුන් වහන්සේලා වීමයි ලැජ්ජාවට කාරණාව. කිසිම ලැජ්ජාවක් නැති සිහියක් නැති හිරියොත්ප්ප නැති අලජ්ජියෝ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන සති කියන චෛතසිකයේ තියෙන මේ ශ්‍රේෂ්ඨ භාවය, ගරු භාවය, ඊටාම උඩ තියෙන උසස් උතුම් භාවය කඩලා නිකන් සමහරු මන් දැක්ක මේ මිරිස් කපනවා, කුඹුරු කොටනවා. මේවා කරන ගමන් කියන සතියෙන් කරනවා. වෙන්නේ කුඹුරු කොටනවා කියන එක සතිය නෙමෙයි. මතක තියාගන්න. මිරිස් සිටවනවා කියන එක සතිය නෙමෙයි. හොඳට මතක තියාගන්න මේවා. සතිය කියන්නේ ඊට වඩා එහාට ගිය කාරණාවක්. සතිය ගැන අපි කතා කරගෙන යද්දී අපි කතා කරමු මුලින්ම මේ සති ඉන්ද්‍රිය පිළිබඳව. දැන් සති ඉන්ද්‍රිය කියන තැනදී විශේෂයෙන්ම බලන්න ඕනේ අපිට කත්ත සතිඉන්ද්‍රියන් දට්ටබ්බන් චතුසු සතිපට්ඨානේසු. එත්ත සතිඉන්ද්‍රියන් දට්ටබ්බන්. කොහොමද මේ සතිඉන්ද්‍රිය කියන එක දකින්න කියලා කිව්වේ?
දැන් සතිපට්ඨාන භාවනාව ඇතුළේ තමයි මේ සතීන්ද්‍රිය ප්‍රකටව දෙන්නේ. ඒ නිසා සතිය කියන එක දකින්න සතීන්ද්‍රයාගේ දියුණුව කියන එක දකින්න සතිපට්ඨානියේ වශයෙන්. තේරුණාද මගේ පින්වත්නි? ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් කලින් කිව්වනේ පෘථග්ජන සත්වයාගේ හිත පංචකාමයට මේ වගේම පාපයට බර වෙලා පවතින එකක් කියලා. එතකොට මේ පංචකාම විශේෂී පැවැත්වීම තමයි සත්වයාගේ නැත්නම් පාපය තුල පැවැත්වීම තමයි සත්වයාගේ සිතේ ස්වභාවය. පෘථග්ජන සත්වයාගේ සිතේ ස්වභාවය. ඒක කුසල පක්ෂයකට හරවා ගන්න බලයේ අංගය නැත්නම් තිරිංගය කියලා මං කිව්වා, බ්‍රේක් එක කියලා මං කිව්වා. ඒක තමයි සතිය. එතකොට සතිය කියලා කියන්නේ කෙටියෙන්ම කියනවා නම් පංචකාම විශේෂ යන්නට දෙන්නේ නැතුව පාප පක්ෂයේම පවතින හිත ඒකෙන් මුදවල කුසල පක්ෂයට හරවන කුසල පක්ෂයේ පිහිටවන චෛතසික ධර්මයට කියන නම. තේරුණානේ? ත්‍රේ චෛතසිකය දැන් සති කියන චෛතසිකයේ පහළ වෙද්දී තමන් එක්ක පහළ වෙන අනිත් චෛතසික තියෙනවනේ. අනිත් චෛතසික තමන්ට අනුකූල කරවගෙන හරිද? ඒ සතිය ප්‍රදාන වෙලා සතිය මුල් වෙලා පහළ වෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒකට කියනවා සතීන්ද්‍රිය කියලා. ඒක සිද්ධ වෙන්නේ කොහොමද දන්නවද? යෝග කර්මයෙන්. සතර සතිපට්ඨානයන් පිළිබඳව වූ සිහිය කාය වේදනා චිත්ත ධම්මනේ. අවිජ්ජා ලෝකය කියලා කියනවනේ. ඔතන ලෝක කියලා කිව්වේ කාය වේදනා චිත්ත ධම්ම කියන ස්වභාව හතරට. ඔය හතර තමයි ලෝකේ පවතින්නේ. ඒ හතර පිළිබඳව වූ සාමාන්‍ය ජනයාට තියෙන සතීන්ද්‍රියට නෙමෙයි මේ සතීන්ද්‍රිය කියලා කියන්නේ දියුණු වෙච්ච. යෝග කර්මයෙන් දියුණු වෙන. සතර සතිපට්ඨානෙන් ලෝකයේ දිහා බලපු අරමුණු කෙරෙහි යථා ස්වභාවයෙන් සිහිය පිටවාගත්තු ස්වභාවයකට කියනවා සතීන්ද්‍රිය කියලා. කායගත සතිය වඩන කෙනෙක් නැත්නම් පිළිකුල් සංඥා වඩන කෙනෙක්ට මගේ රත්තරන් පින්වන්නේ ශරීර දැකලා ශරීර අරමුණු වෙද්දී අරමුණු වෙන්නේ පිළිකුලන. තේරෙනවද? දැන් පිළිකුල වඩලා එළියට ගිහලා රූපයක් බලනකොට අනේ අපේ ලස්සනයි කියලා හිතනවනම් එතන සතීන්ද්‍රියක් දියුණු වෙලා නැහැ. තේරෙනවද මම මේ කියන්නේ? සතීන්ද්‍රිය කියලා කියන්නේ පිළිකුල වඩලා එළියට ගිහිල්ලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ වගේ එකතු වෙච්ච රූප දකිනකොට නාම රූප ධර්මයන් පේන්න තියනකොට ඒ නාම රූප ධර්මතාවයන් ඔස්සේ පේන්න දකින්න ලැබෙන අරමුණු වල රාග සිතින් මුලා වෙන්නේ නැතුව සිහියෙන් බලන්න පුළුවන්කමක් තියෙනවා නම් පිළිකුල්ය කියලා දකින්න පුළුවන්කමක් තියෙනවා නම් අන්න ඒකට කියනවා මගේ රත්තරන් පින්වත්නි සති ඉන්ද්‍රිය දියුණු වෙච්ච අවස්ථාවක් කියලා. මේ තමයි ඉන්ද්‍රිය ධර්මයන්ගේ සතිය කියන එක අපිට ගන්න පුළුවන් අවස්ථාව. ඊළඟට අපි ගත්තාම මේ බෝධි පාක්ෂික ධර්මවල තියෙනවා සප්ත බොජ්ජංග කියලා එකක්. සප්ත බොජ්ජංග. බොජ්ජංග කියලා කියන්නේ මගේ රත්තරන් පින්වත්නි මේ බෝධි අංග කියන වචන දෙක එකතු වෙලා හැදිච්ච නමකට. බෝධි කියන්නේ නිර්වාණයට කියන නමක් එක්තරා විදිහකට බෝධිය සාක්ෂාත් කරනවා කියන නිර්වාණය සාක්ෂාත් කරනවා. එතකොට අංග කියලා කියන්නේ මෙතනදී බෝධිය සාක්ෂාත් කරන නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහයට කියන නම. පැහැදිලිද? එතකොට නිවන හොයන යම් පින්වතෙක් ඉන්නවනම් නිවන ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින යම් සත්වෙක් ඉන්නවනම් ඒ සත්වයව නිවනට පමුණුවන ලෝකෝත්තර මාර්ගය උපදවා ගැනීමට බාධක වෙන යම් කරුණක් තියෙනවා නම් ඒ කරුණු මැඩපවත්වලා නිර්වාණයට තල්ලු කරන ධර්ම සමූහයෙන් ප්‍රධාන එකක් තමයි මේ සතිය කියලා කියන්නේ. සති බොජ්ජංගය කියන එකදී එතකොට සිහිපත් කරලා තියෙනවා මේ නුවණින් යුක්ත වූ බලවත් සිහිය. සති සම්බොජ්ජංගය කියලා කියන්නේ ඒකට නුවණින් යුක්ත වූ බලවත් සිහියට කියන නමක්. මොකද අර නුවණින් තොර වෙච්ච සිහිය පින්ගන්නේ ඒ තරම් බලවත්. ඒක හරීම මේ දුර්වලයි නේ. ඒක හරි දුබලයි. ඒ දුබල සිහිය ඒ වගේම මේ පුංචි සිහියවල් ඇති කරනවා මිසක නිර්වාණය සාක්ෂාත් කරලා දෙන බලවත් සිහියක් වෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා යම් කෙනෙක් නිතර සති සම්පජඤ්ඤයෙන් වාසය කරනවා නම් සති සම්පජඤ්ඤය තමයි සති සම්බෝධියංගේ නැත්නම් සති සම්බොජ්ජංගේ කියන එකට උපකාර පිණිස පවතින්නේ. මේ සති සම්පජඤ්ඤය නිසා තමයි සති සම්බොජ්ජංගය කියන එක වැඩිවීමටපත් වෙන්නේ. මුට්ට සතිස්ස පුද්ගල පරිවර්ජනතා. ඒ කියන්නේ මුට්ට සති පුද්ගලයන් වර්ජනය කරලා සිහියෙන් යුක්ත පුද්ගලයන් ඇසුරු කරලා සති සම්බොජ්ජංගයට නැමුණු හැරුණු බරවුණු සිතතු යම් කෙනෙක් වාසය කරනවා නම් ඒ කට්ටියට උපදින සිහියට කියනවා සති සම්බොජ්ජංගය කියලා. පින්වත්නි මෙන්න මේකෙදී ඊළඟට අපිට කතා කරන්න තියෙනවා සම්මා සතිය ගැන. සම්මා සතියේදී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනෝනේ කතමාච බික්කවේ සම්මා සති ඉද බික්කවේ බික්කු කායේ කායानुපස්සේ විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සේ විහෙරති. මේ වගේ එහෙම කියනවා. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා. මෙන්න මේ සම්මා සතිය ඇති කරගන්න හේතු වෙන කාරණාවක් තමයි සතර සතිපට්ඨානයන් පිළිබඳව සිහිය පිටවාගෙන වාසය කිරීම. මොකද සතර සතිපට්ඨානයන් පිළිබඳව සිහිය නැති කෙනාට ඒ ධර්ම සංඛ්‍යාත ලෝකයේ ඇලීම් සහ ගැටීම් උපදිනවා. තේරෙනවද? ලැබෙනකොට ඇලීමත් නැති වෙනකොට ගැටීමත් උපදිනවා. හැබැයි කාය වේදනා චිත්ත ධම්ම කියන දේවල් පිළිබඳව යථාභූත ඥානියෙන් දැකපු කෙනෙක්ට
හරියට තේරුම් ගත්තු කෙනෙක්ට සතිය නිසා කවදාවත් අර ඇලීම් ගැටීම් දෙක කියන එක පහත් වෙන්නේ නැහැ නේද? විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනසං. ඊතර ලෝකයේ කියලා කියන කාය වේදනා චිත්ත ධම්ම. ඉතින් මේවට අර නුවණින් තොර වෙච්ච ගමන් වෙන්නේ සිහිය නැති වෙච්ච ගමන් වෙන්නේ ඒ දේවල් ගැන හිතලා ඒ දේවල් පිළිබඳව වැල්මැති කරගන්න එක. ඒව නරක වෙනකොට ඒවට විරුද්ධත්වේ නැත්තම් නොසතුට කියන එක ඇති වෙනවා. Tamange ඉන්ද්‍රියන්ට අහු වෙන දේවල් වලට ඇලුම් කිරීම, ගැටීම, නැත්නම් විරුද්ධ වීම මේවා පින්ගදී සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය ජනයාගේ චිත්තසංතානයේ ස්වභාවය. හැබැයි දැන් මෙහෙම කියද්දි මෙහෙමත් කියනවා. මේ ගැටීම සහ ධර්මයේ විවරණය කිරීම කියන එක දෙකක්. දැන් ඔය පින්වතුන්ලා ගැටෙන තැනක් නෙමෙයි ධර්මයේ විවරණය කිරීම කියලා කියන්නේ. දැන් මම කියවනේ මේ ධර්ම දේශනාව කරගෙන ඉද්දි සමහර මේ අලජ්ජි දුස්සීල භික්ෂුන් වහන්සේලා මේ මිරිස්පාත්ති හිටෝ කියනවා කියලා මේ වර්තමානයේ පේන්න ඉන්න එහෙම අලජ්ජියෝ කීප දෙනෙක් ඉන්නවනේ. ඒ ඇත්තෝ මේ මිරිස්පාත්ති හිටෝ ගොයම් කප ඊළඟට ඔය ගෝව හිටෝ කියනවා. මොකද්ද මේක තමයි හරි අරක තමයි හරි මේක තමයි හරි කියලා. දැන් අපි ධර්මදේශනාවක් ඔස්සේ ඒ කතාව පටිභාහණය කරන්නේ. පටිභාහණය කියන්නේ ලස්සන වචනයක්. ඒක ගැටීමක් නෙමෙයි. ඒක මේ ධර්මතාවයේ නිවැරදි ධර්මතාවයේ දැන් මොකද අපිට මේ පුද්ගලයොත් එක්ක සම්බන්ධ වෙච්ච කිසිම ගැටීමක් නැහැනේ. මොකද අපිට ගෙදර එක්කන් එන්නද? අපි ඒගොල්ලන්ගේ ගෙවල් වල යන්නද? අපේ ආරාම වලට එක්කන් එන්නද? අපි ආරාම වලට යන්නද? එහෙම එකක් නැහැ. අපේ ආරාම රැක ගන්නද? අපේ පැවැත්මක් රැක ගන්නද? එහෙම එකක් නැහැ. ඔය පින්තුලට තියෙන පැවැත්මක් රැක ගන්න ඕන නම් ආරාමයක් රැක ගන්න ඕන නම් ඕවට කතා කරන්නම ඕනේ නැහනේ. තේරුණාද? ඕවට කතා කරන්න ඕනේ. පාඩුවේ මේ බණ ටික කියාගෙන සතිය කියන්නේ මේකයි, හිරිය කියන්නේ මේකයි, ඔත්තප්පේ කියන්නේ මේකයි කියලා පැය ගණන් කියන්න බණ තියෙනවා ලෝකේ. මේ පැවැත්මක් නැවැත්මක් ගැන නෙමෙයි මේ ධර්ම කතාව වැරදි. ඒකේ නිවැරදි ධර්ම කතාව මේකයි. මේක ගැටීමක් නෙමෙයි. මේක ධර්මයේ විවරණය කිරීමක්. බ්‍රහ්මජාල සූත්‍රයේදී ගොඩක් අය මේ බ්‍රහ්මජාල සූත්‍රය අරමුණු කරගෙන සමහරක් තැන්වලදී මේ කතා සිහිපත් කරනවා අපිට. ඒ නිසා අපි මේවා කියන්න ඕනේ අවස්ථාව ලැබෙනකොට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ඒ බ්‍රහ්මජාල සූත්‍රයේදී විශේෂයෙන්ම මහණෙනි යම් කෙනෙක් මගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ අගුණ කියනවා නම් හරිද බුද්ධ සවන්නං වාසති ධම්ම සවන්නං වා සංඝ සවන්නං වාසති ඔබ වහන්සේලා ඒකට කිපෙන්න එපා. ඔබ වහන්සේලා ඒකට නොසතුටු වෙන්න එපා. මොකද ඒක වැඩක් නැහැ. ඒක ඔබේවත් අනිත් අයගේවත් සුභ සිද්ධිය පිණිස පවතින්නේ. අසුභ සිද්ධිය පිණිස පවතින්නේ. එහෙමයි ස්වාමීනි කිව්වා. හැබැයි බුදුරණාහි කියන හැබැයි මෙන්න මේක කියන්නේ. මොකද්ද? ඉතිපේතං අභූතං ඉතිපේතං අතච්චං. හරිද? මොකද මේ කතාව ඇත්ත මේ කතාව වැරදි. මේ නිසා මේක සත්‍යයක්. මේ නිසා මේක අසත්‍යයක්. මේක අපි කෙරෙහි නෑ. මේක අපි කෙරෙහි අවිද්‍යමානයි කියලා බොරුව මෙන් එලිදරව් කළ යුතුය. ඔන්නෝම කියලා තියෙනවා පින්ගනි. තේරුණාද? බොරුව මෙන් එලිදරව් කළ යුතුය. මෙන්න මේ පරියාය පිළිහිටලා තමයි දැන් ධර්මයේ අගුණ කියන සතිය කියන එක පිළිබඳව කවුරු හරි වැරදි සංකල්පයක් එළියට ගෙනවන එක ධර්මයේ අගුණ කීමක්. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ඒ ධර්මයේ දේශනා කරන සංඝයාගෙත් අගුණයක් කියමක් කරනවා. මේ සංඝයාලා අරමයි මෙහෙමයි පොතෙන් බලාගෙන කියයි අච්චරයි මෙච්චරයි කියයි වස්සොච්චරයි කියයි සංඝයාගෙත් අගුණ. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ওই සංඝයාටයි ධර්මයටයි යටතේ ඊළඟට එනවා බුදුන් හාමුදුරුවෝ ගාවට. උඹලගේ දැන් ඔය සමහර මට කියලා තියෙනවා ඔය මැරිච්ච බුදුන් කියන කතාව අපි මොනවටද විශ්වාස? අපිට ජීවමාන බුදුවරු ඉන්නවා. එහෙම කියනවා මේ ඇත්තම අඥානය. නෙබන ධර්මයට ගරහලා සංඝයාට ගරහලා ඊළඟට අත තියන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා මගේ පින්වතුන්ලා මේවා උපේක්ෂාවෙන් දරා ගන්න ඕනේ. අපි මේවා නොදැන අසිහියෙන් කියන කතා නෙමෙයි. මේවා අපි බොහොම මේ ධර්ම විනය අධ්‍යයනය කරලා ඒවා මනසිකාරය කළා. ඇති කරගත් සති ආදී චෛතසික ධර්මයන්ගේ වර්ධනයත් එක්ක කතා කරන ධර්ම පරයයවල්. ඒ නිසා ඒවා බොහොම ගෞරවයෙන් ග්‍රහණය කර ගන්න ඕනේ. ඔය පින්වතුන්ලා කාම ලෝකේ ජීවත් වෙන ගමන් පංචකාම ගුණේ ඉන්න ගමන් සතිය කියන එක පිළිබඳව කැමැති අර්ථකථන දීලා ඒ කැමැති අර්ථකථන ඔස්සේ මුලා වුණා කියලා ධර්ම අවබෝධය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන සතිය තේරුම් අරගෙන ඒ ඔස්සේ ජීවත් වෙන ගමන් ජීවිතේ භෞතික නෙමෙයි ජීවිතේ ආධ්‍යාත්මිකව දිනන ගමනේදී මේ සිහිය ඇති කර ගැනීම කවුරුත් වටිනවා. පින්වත්නි මේ සතිය කියන ධර්මතාවය බොහොම මේ නිර්වාණයත් එක්ක බැඳිච්ච ධර්මතාවයක්. ඒකට හේතුව තමයි මේ දැන් ඔය පින්වතුන්ලා අහලා ඇති තියෙනවා සති විපන්න කියලා සූත්‍රයක්. සති විපන්න කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා තියෙනවා මේ මහණෙනි යම් කෙනෙක්ට සිහිය නුවණ මෙතන නුවණ කියලා එකකුත් තියෙනවා. අපි ඊගෙන පස්සේ කතා කරමු. සිහි නුවණ කියන එක විපරීත වෙච්ච කෙනෙක්ට ඒ සිහිය නුවණ නොපවතින කල්හි මෙතන සතිය කියන එක ප්‍රධානයි. හරිද? සතිය නොපවතින කල්හි හිරියොතප් කියන දෙක නැති වෙනවා. ලැජ්ජා බය අපි ළඟට කතා කරන චෛතසික ධර්ම දෙක. හිරියොතප් දෙක නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? ඉන්ද්‍රයන් සංවර කිරීම කියලා කාරණාවක් නැති වෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා. ඒ ලැජ්ජා බය නැහැනේ.
ඉන්ද්‍රිය සංවරය නැති වෙච්ච ගමන් සීලය නැසීමට ලං වෙනවා. අන්න ඉන්ද්‍රිය සංවරය කියන කතාව නැති වෙච්ච ගමන් වෙන්නේ Tamanගේ සීලය කියන එක පිඟනින් නැසෙන්න ලං වෙනවා. සීලය විපරිත වුණාට පස්සේ ඒ සීලය නැතිවීම නිසාම සමාධිය නැති වෙනවා. සමාධිය නැති වුණාට පස්සේ යථාභූත ඥාන දර්ශනයට ඇති වෙන නැත්නම් තත්තු පරිද්දෙන් නුවණින් දැකීම කියන එක පිඟනින් නැති වෙලා යනවා. තත්තු පරිද්දෙන් නුවණින් දැකීම කියන එක නැති වෙනකොට කලකිරීම කියන එක නැති වෙනවා. කලකිරීම නැති වෙනකොට නොඇලීම කියන එක නැති වෙනවා. නොඇලීම කියන එක නැති වෙන කෙනාට පින්වත්නි කෙලෙසුන්ගෙන් මිදීම කියන එක නැති වෙනවා. ඔන්න බලන්නකෝ. සිහිය කියන එක නිර්වාණයත් එක්ක බැඳිච්ච හැටි. සිහිය නැති වෙනකොට හිරියොත්ප්පන. හිරියොත්ප්පන නැති වෙනකොට ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය නැති වෙනකොට සීලය නැති වෙනවා. සීලය නැති වෙනකොට සමාධිය. සමාධිය නැති වෙනකොට ඥාන දර්ශනය නැති වෙනවා. ඥාන දර්ශනය නැතිවීම නිසා ලෝකයට කලකිරෙන්නේ නැහැ. කලකිරෙන්නේ නැති කෙනා පින්වත්නි ලෝකයට ඇලෙනවා මිසක් නොඇලීම කාරණාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඇලීම නිසාම පින්වත්නි සංසාර දුකින් මිදෙනවා කියලා එකක් වෙන්නේ නැහැ. මෙන්න මේකට කියනවා සති විපන්න. හරිද? ඒ නිසා සතිය කියන එක පොඩි කතන්දරයක් එහෙම නෙමෙයි පින්වත්නි. සතිය කියන එක ඔබට නිර්වාණය ගෙනල්ලා දෙන කාරණාවක් කියන එකට මෙන්න මේ එක සූත්‍රයක් නෙමෙයි. මේවා ගත්තොත් එහෙම කාමගුණ සතිපට්ඨාන කියයි, සති සම්පජඤ්ඤ සූත්‍ර කියයි, පඨම මරණ සති, ဒုတိ මරණ සති. ඊට පස්සේ අපි ගත්තාම මුට්ට සති කියලා සූත්‍ර තියෙනවා. අනුස්සති කියලා සූත්‍ර තියෙනවා. දැන් මේ සූත්‍ර ධර්ම වලදී පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ සිහිපත් කරපු කාරණාව තමයි සිහිය කියන එක නිර්වාණයත් එක්ක බැඳිච්ච ප්‍රධාන ප්‍රමුඛ ධර්මතාවයක් නිසා ඒ ප්‍රධාන ප්‍රමුඛ ධර්මතාවය ඔස්සේ සිත පවත්වා ගන්න සිහිය කියන එක පිළිබඳව හාත්පස දකින්න අපිලාපන ලක්ෂණා කියන්නේ මොකද්ද? අසම්මෝසන රසා කියලා කියන්නේ මොකද්ද? ආරක්ක පච්චපට්ඨානා කියලා කිව්වේ මොකද්ද? තිරසඤ්ඤ පදට්ඨාන කියලා කිව්වේ මොකද්ද? මේ කාරණත් එක්ක හිත එකඟ කරගන්න හිත කුසලයේ පිහිටව ගන්න සත්‍යයට පිඟඳි නිර්වාණී කියන එක තරම් දුර කාරණාවක් නෙමෙයි. ඊළඟට පිඟඳි අපිට කතා කරන්නට ඉතුරු වෙන්නේ මේ තවත් චෛතසික ධර්මයක් පිළිබඳව. ඒ තමයි හිරි කියන චෛතසික ධර්මය. හිරි කියලා කියන්නේ දැන් කියනවා හිරියති කාය දුච්චරිතාදීහි jiguccanti හිරි කියලා කියනවා. ඒ කියන්නේ කාය දුස්චරිත ආදියන්ගෙන් හිරියති jigucchati පිළිකුල් කරනවාද? අර අපි කිව්ව අට්ඨියති හරායති jigucchati කියලා පහුගිය කාලෙක. ඒ වගේ හිරියති jigucchati පිළිකුල් කරනවද? ලැජ්ජ වෙනවද? තේරුණාද මේ කියන එක? අන්න ඒකට කියනවා සා ධම්ම ජාති. ඒ ධර්ම ස්වභාවයට කියනවා හිරි කිය. මේ හිරිය කියන එක පින්ගනි පාපතෝ jigucchana ලක්. ඒ කියන්නේ පාපතෝ jigucchana ලක්ෂණා කියලා කියන්නේ අකුසලයන් පිළිකුල් කිරීම තමයි ලක්ෂණය. හිරිය කියන එක ඇති වුණාට පස්සේ අකුසලයන් පින්ගනි හොරතල් කරන්නේ. අකුසල් හොරතල් කරන්නේ හිරියොත්ප්ප නැති මිනිස්සු. ලෝකපාලක ධර්ම කියලාත් කියනවනේ. එතකොට හිරිය කියන එකේ ලක්ෂණය තමයි ලක්කන කියලා කියනවා. පාපතෝ jigucchana ලක්කන. අකුසලයේ පිළිකුල් කිරීම තමයි ලක්ෂණය බවට පත් වෙන්නේ. තේරුණාද? ලජ්ජනාකාරේන පාපානං අකරණ රස. ලජ්ජනාකාරේන පාපානං පව් වලින් මෙහෙමයි කියන්නේ. පව් වලින් ලැජ්ජාවෙන් අකරණ රස නොකිරීම කෘත්‍ය කොටගෙන පවතිනවා. කියන්නේ ලැජ්ජාව නිසාම පව් කරන්නේ නැහැ. ලැජ්ජයි. මේකට ලැජ්ජයි පින්ගන්නේ. මොකද්ද මේ ලැජ්ජාව කියලා දෙන්නම්. ඊළඟට සිහිපත් කරනවා මේ අපි ගත්තාම පච්චුපට්ඨානි. පාපතෝ සංකෝචන පච්චුපට්ඨානා කියලා. පාපතෝ සංකෝචන කියලා කියන්නේ සංකෝචන කියන්නේ හැකිලෙනවා කියන එකටනේ. පාපයන්ගෙන් හැකිලීම. පාපයන්ගෙන් හැකිලීම තමයි මේක වැටහීම බවට පත් වෙන්නේ. අත්තගාරව පදට්ටානා කියලා. අත්තගාරව කියන්නේ ආත්ම ගෞරවය තමයි ආසන්න කාරණා බවට පත් වෙන්නේ. පින්වත්නි මේ හිරිය කියලා කියන්නේ හිරියට උපමාව දක්වලා තියෙන ඔන්න බලන්න කුල වදූවිය හිරි දට්ටබ්බා කියලා. විභාවනී ටීකාවේ තමයි මේක සිහිපත් කරන්නේ. ඒ කියන්නේ මේ ಜಾති සම්පන්න ආචාර සම්පන්න කුලදුවක් වගේ කියලා කියනවා. කුලදුවක් වගේ. දැන් මේ කුලදුව ගැන කියන්න ගියොත් ඉතින් කුලදුවරු ගැන සෑහෙන ලොකු විස්තරයක් කරන්න වෙනවා. කුලදුව කියන කෙනා දුසිරිතෙහි යෙදෙන්නේ නැහැ. ඇයි දන්නවද පින්වත්නි? මම දුසිරිතෙහි යෙදුනොත් වෙනත් අය මට නිඳා කරයි කියලා. මාව පිළිකුල් කරයි කියලා. මගේ ආත්ම ගෞරවය රකින්නවා කියලා පින්වත්නි. හිරිය කියන්නේ ಜಾති සම්පන්න කුලදුවක් වගේ කියලා සිහිපත් කරනවා. පින්වත්නි මේ දුව ගැන කියන්නම් මේක කියන්න ආපු නිසා ආපු වෙලාවෙම. දැන් මේ කාන්තාව කියන කෙනා හරි වෙනස් චරිතයක් නේ. ඇත්තටම කාන්තාවක් නැත්නම් කෙල්ලෙක් කියන කෙනාව ගත්තාම අපි ගත්තොත් මේ කුලදුවක් කියලා කියන්නේ මෙතනදී කාන්තාවකට කියන නමක් නේ. මෙයා ගාව තියෙනවා පින්වත්නි මේ උප්පත්තියෙම හැදිච්ච හැදියාව. ಜಾති සම්පන්නයි කියලා කිව්වේ ඒක. ඒ හැදියාව කොච්චරද කියනවා නම් මේ සංකර ලෝකේ විචූරණ කෝලමක් නෙමෙයි. මේ සංකර ලෝකේ හැදිච්ච ළමයි. සංවර ළමයි. කට ශබ්දේ නෑ. තේරුණාද? මෙයයි කට ශබ්දේ නෑ. මේ කට හිමින්.
hina වෙනකොට අංගපසංග සොලවල hina වෙන්නේ නැහැ. මේ තමයි කුලදුවකගේ ලක්ෂණ. ඒවා ඉතින් ඇති නැතිව තම තමන් දෙන බලා ගන්න. බොහොම ස්වල්ප වූ අශෝභන සිනහාවක් ඇති කෙනෙක්. ඒ දැන් hina වෙන්න ගත්තාමනේ මේ යාපනි හරියෙන් පටන් ගත්තාම මාතර හරියට වෙනකම් පෙරලි hina වෙනවා. මේවා ಜಾති සම්පන්න කුලදුවරු නෙමෙයි. මේ සිනහව කියන එකේ ප්‍රමාණය දන්නවා. ඇඳුම කියන එකේ ප්‍රමාණය දන්නවා. ඒක කොටද දිගද කියන කතාව නෙමෙයි සංවර්ධ කියන කතාව. අන්න ඒකයි. ඔක කොට දිග කතාවට යන්න ඕනි නැහැ. සංවර්ධ කියලා බලන්න. තමන්ගේ හිතට දැනෙන්න ඕනි මම සංවර යනවද අසංවර යනවද කියලා. පිටින් අද නම් ඇත්තටම මේ ලෝකෙ දිහා දකින්නකොට මේ ලෝකය මේ කුණු වෙච්ච ලෝකයක්. මේ ලෝකෙ කුණු වෙලා දෙන හැමත් තැනම පණුව විතරයි ඉන්නේ. කුණු වෙච්ච ලෝකයක තමයි සත්වයාට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කුණු වෙච්ච ලෝකයේ ඉතින් ලැජ්ජා තියෙන හිරියොත්ප්ප තියෙන කුලදුවරු කියන අය නැහැ. තේරෙනවද මම කියන්නේ? නෑ කියන්නේ ඇති. ඇත්තටම ඇති. නමුත් නෑ කියන වචනේ මේකට වඩා යෝග්‍යයි. මොකද එහිම ඉන්නේ හරිම කලාතුරකින් තමයි අභ්‍යන්තරයෙන් Tamanගේ ආත්ම ගරුත්වය ආදරෙන් රකින්න. මම කියන්නේ මේ බෝධිසත්වරු කියලා කතාවක් කියනවා නෙමෙයි. නමුත් මේ ඇතුළාන්ත ලැජ්ජාවක් තියෙනවා. අර විශාකාව මට මතකයි වැස්ස වෙලාවේදී අනිත් කෙල්ල ඔක්කොම දුවනවා. විශාකාව දුවන්නේ. විශාකාව ඇවිදන් එනවා. ඇත් රාජිනියක් වෙනවා වගේ එන්නේ. වටපිට හිටපු අය ඇහුවා මොකෝ මේ කම්මැලි කෙල්ල දුවන්නේ නැත්තේ? කම්මැලි කමට නෙමෙයි දුවේ නැත්තේ. ගෑන් ළමෙක්ට ගැලපෙන්නේ නැති නිසා. දැන් අද එහෙමදනේ. අද මම දැක්කලා තියෙනවා සමහර ඔය සිල් සමාදන් වෙලා ඉන්න දසසිල් මෑණිවරු පවා. මේ මම මේ කියන්නේ ඒකට අනිත් අය ගැන කවර කතාවද? දුවනවා, දඟලනවා, තව කියන්නේ ගිහියන්ටත් වඩා සංකරයි ඉන්නවනේ. ගිහිම ජීවිතේ ඉන්නවටත් වඩා නෙක්කම සේලෙදි තින් ඊට වඩා සංවරයක් තියෙන්න ඕනි. ඊටත් වඩා සංකර අය ඉන්නවා. ඉතින් ඒ නිසා අර ගිහියෝ ගැන කවර කතාවද? තම තමන්ගේ පරිස්සම් වීම කොළ දූ කෙනෙක් ගාව තියෙන්න ඕනි. හරිම සංවර එක සිත් ඇද ගැනීමේ මුවාවෙන් නෙමෙයි තමන්ගේ ස්වභාවයෙන්ම ප්‍රകൃතියෙන්ම සංවර කෙනෙක් බවට පත් වෙන්න හැමෝටම පුළුවන්කමක් ලැබෙන්නේ ඊටාම කලාතුරකින්. ඉතින් අපි මේවා ගැන පස්සේ කාලෙකදී කතා කරමු. සූත්‍ර ධර්ම ඔස්සේ කතා කරද්දී මම මේ හිරියට කියපු උපමාව ගැන විතරයි සිහිපත් කළේ, විස්තර කරේ. ඒ හිරිය කියලා කියන්නේ පිටින් මෙන්න මේ වගේ එකක්. මේ හිරියත් එක්කම කතා කරන්න ඕනි අනිත් ධර්මතාවය තමයි ඔත්තප්පේ කියන්නේ. නමුත් මම හිතන්නේ කාල වේලාව අපිට එච්චර ඉතුරු වෙන එකක් නැහැ. ඔත්තප්ප කියන ධර්මතාවය අපි වෙනම කතා කරමු. ඒ නිසා හිරිය පිළිබඳව ඕගොල්ලෝ දැනගන්න ඕනි තව කාරණාවක් තියෙනවා. ඒ තමයි දැන් ලෝකයේ අකුසල් කරන්නට වෙන ලැජ්ජාවට තමයි මෙතන හිරිය කියන්නේ. කුසල් කරන්නත් ඇතමුන්ට ලැජ්ජාවක් තියෙනවනේ. කියන්නේ දැන් පව්කම් කරලා පන්සලට යන්න ලැජ්ජයි. අනේ ඉතින් අන්න අර පිරිමි කෙනෙක් පුතෙක් පන්සලට ගියොත් කෙල්ල වගේ කියලා කියනවා. ගෑල් ළමෙක් වගේ හැදෙන්න කියලා කියනවා. දැන් මේ දේවල් එක්ක එයාට කුසල් කරන්නත් පන්සලට ගිහිල්ලා පිනක් දහමක් කරන්නත් දැන් අටපිරිකරක් හරි ගෙනහිල්ලා ඉස්සරහටම ගිහිල්ලා පූජා කරගන්න ලැජ්ජාවක් තියෙන්න පුළුවන්. දැන් ඒකට ලැජ්ජ වීම හිරිය නෙමෙයිනේ. දැන් සමහරව සිල් ගන්න ලැජ්ජයි. අන්න ඒකට කියනවා මේක වංචක ධර්මයක්. කුසලය පිළිකුල් කිරීම වශයෙන් පහළ වෙන වංචනික ද්වේෂයක්. සමහර කුසලයට බයයි. තේරෙනවද? පින්කම් කරන තැන් වලට යන්න බයයි. ඒවා ඉතින් ඔත්තප්ප නෙමෙයි. ඒවා භයාකාරයෙන් පහළ වෙන්නා වූ දේශය කියන එක පැහැදිලිවම දක්වලා තියෙනවා. නැත්තම් හීනමානීය බවට පත් වෙන්නත් පුළුවන්කම ඉතින් මේකේ තියෙනවා. හීනමානීය හෝ ද්වේෂය නිසා ප්‍රතික්ෂේප කරනවා මිසක් හිරිය කියලා කියන්නේ පාපය මේ වචන මතක පාපය පිළිකුල් කරන ස්වභාවය, ලැජ්ජාවන ස්වභාවයට කියනවා. අපි මේ හිරිය කියන එක නිර්වාණය සාක්ෂාත් කරගන්න යන කෙනෙකුට තියෙන වටිනාකම ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව පින්වන්නේ දැන් ඔය සූත්‍ර ධර්මවලදී විශේෂයෙන්ම සිහිපත් කරලා තියෙනවා ඔය හිරි කියන කතාව. එක වෙලාවක දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බොහොම ලස්සන මේ ගාථාවකින් ප්‍රශ්නයක් අහනවා. ඒ අහන ප්‍රශ්නට යෝ නින්දං අපබෝධති අස්සෝ භද්‍රෝ කසාමි වෝති කියලා කියනවා. ඒ කියන්නේ මේ යම් අජානීය අශ්වයේ කසයකින් පාර කන්නේ නැහැ. අජානීය අශ්වය කියන කෙනා පාර කන්නේ නැහැ. ඒකට හේතුව අජානීය අශ්වයට ඊට වඩා ශක්තිය තියෙනවා, බලය තියෙනවා, පරාක්‍රමය තියෙනවා. එයා අර ගුටි කන වැඩ කරන්නේ නැහැ ඇත්තට. ඒ වගේ ලැජ්ජාව හේතුවෙන් ලැජ්ජාව හේතුවෙන් Tamanට නිନ୍ଦා ඇති වෙයි කියලා යමෙක් පාපයෙන් වළකිනවා. බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ කියනවා මේ හරිම විෂමයි. හැබැයි එසේ වූ පුද්ගලයෝ ස්වල්පයක් ඉන්නවා. චරන්ති විසමේ සමන්ති කියලා කියනවා. හැබැයි හරිම පොඩ්ඩයි. ස්වල්ප පිරිසක් එහෙම ඉන්නවා කියලා කියනවා. ඒ නිසා මේ හිරි කියන ධර්මතාවය හැමෝටම ඇති කරගන්න පුළුවන් එකක් නෙමෙයි. හිරි කියන ධර්මතාවය ඇති වෙන කෙනා නිර්වාණය දක්වත් ක්‍රමානුකූලව ගමන් කරනවා කියන එක පුදුමාකාර සත්‍යයක්. මේ හිරි කියන ධර්මතාවය යම් කෙනෙක් ගාව නැත්තම්
සිපත් කරන්නේ රස්සද්දෝ හෝති දුස්සීලෝ හෝති අහිරිකෝ හෝති අනොත්තප්පී හෝති. මෙයාලට මොකද වෙන්නේ මේ මරණින් මත්තේ. හරිද? මරණින් මත්තේ කරේ තියෙන දෙයක් බිමින් තියනවා වගේ. ලේසියෙන් ගිහිල්ලා නිරේ උපදිනවා කියන එක සිහිපත් කරලා. ලැජ්ජාව කියන එක නැති වුණොත් නිරයට යන්න වෙනවා කියන එක සිහිපත් කරලා තියෙනවා. ඊළඟට තවත් ওই සූත්‍ර ධර්මවලදී බොහෝමයක් කියලා තියෙනවා. මේ ඉස්සරහදී අනාගත කාලයේදී සත්වය තතමාන කාලේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ කාලේ. අනාගත කාලය කියලා කිව්වෙ එතකොට මේ කාලේ. මේ කාලේ මේ ලැජ්ජා නැති නැති අය සමග එක් වෙනවා. දැන් හැම වෙලා නැත්ද? අලජ්ජියෝ ගිහිල්ලා පින්ගොන්නේ අලජ්ජියෝ එක්කමයි එකතු වෙන්නේ. ඒ අලජ්ජියෝ දෙන්නෙක් එකතු වුණාම ඉතින් ඒක හරි ලස්සන නාට්‍යයක් නේ. අර එක්කෙනෙක් පැලහිටවන එක්කෙනෙක් වතුර දානවා. ඉතින් ඒක අලජ්ජියෝ එකතු වෙලා අනාගතයේදී වෙන එකක්. අහිරික මූලක කියලා සූත්‍රයක මේ පිළිබඳව සිහිපත් කරලා තියෙනවා. ඒතර පවට බය නැති අයත් එක්ක එකතු වෙනවා. මේක හරිම භයානක කාරණාවක්. ඒ භයානක කාරණාව නිසා නිර්වාණය කියන එක බොහෝ විට සත්වයාට අයින් වෙලා යනවා. අයින් වෙලා ගිහිල්ලා මේ ලෝකයේ මතරමං වෙලා පව්කම් වලම සැරිසරන්නට සිද්ධ වෙනවා කියන කාරණාව ලෝක සත්‍යතාවයක් කියලා ඔය පින්වතුන්ලා දැක කියා ගන්න ඕනි. මේ ලැජ්ජාව නැති පුද්ගලයෝ පින්වතුනි අසුරු කරන්න යන්න හොඳ නැහැ. තේරුණාද? ඔය පින්වතුන්ලත් මතක තියාගන්න මේ සිහියෙන් වෙන් වෙලා වාසය කරන. ඒ කියන්නේ සිහිය කියලා කියන්නේ අර කතාවට නෙමෙයි. සිහිය කියලා කියන්නේ සතර සතිපට්ඨානය පිළිබඳව යථාභූත ඥාන දර්ශනිය උපදවන ධර්ම කතිකත්වයේ තියෙන ඒ ඔස්සේ ධර්ම කතා කරන දස කතාවන් කරන තිරස්චීන කතාවන්ගෙන් වෙන් වෙච්ච සිහියට අනුග්‍රහ පිණිස උපකාර කරන කල්යාණ මිත්‍රය ඇසුරු කරන. ඒක තමයි එක. දෙවෙනි කාරණාව තමයි මගේ රත්තරන් පින්වත්නි, ලැජ්ජාව නැති අයව ඇසුරු කරන්න යන්න එපා. ලැජ්ජාව නැති අයව ඇසුරු කරනකොට වෙන්නේ මොකද? ওই පින්වතුන්ලගේ ක්‍රමානුකූලව ලැජ්ජාව නැති වෙලා. ඕකනේ වෙන්නේ. ලැජ්ජාව නැති අයව ඇසුරු කරනකොට දැන් ලැජ්ජාව තියෙන කෙනෙක් වුණත් දැන් ඕක වෙන්නේ නැද්ද? දැන් ඉස්සර තියෙනවා පින්වත්නි ඔය හමුදාව ගන්නකො. බොහොම හොඳ කෙනෙක් හමුදාවට ගියා. මම කියන්නේ උදාහරණයක්. හමුදාවේ ඇතුළේදී එතකොට අපිට බොහොම පිරිසක් හම්බ වෙනවා සොල්දාදුවෝ. අර සොල්දාදු මානසිකත්වයට හැඩගැහෙන සොල්දාදු මානසිකත්වයට ගියාට පස්සේ අහිංසකයෙක් වුණත් එළියට එන්නේ මාස ගානකින් සොල්දාදුවෙක් බවට පත් වෙනවා. ඒ වගේ මේ උපමාවක්. ඒ වගේ ලැජ්ජාව තියෙන කෙනෙක්, හිරියොත්ප්පය තියෙන කෙනෙක්, ඔත්ප්පය ගැන අපි කතා කළේ නැහැ. හිරිය තියෙන කෙනෙක්, සිහිය තියෙන කෙනෙක් මුට්ට සති පුද්ගලයෝ ඇසුරු කරොත්. ඒ කියන්නේ මුට්ට සති පුද්ගල පරිවර්ජන. මේ මුට්ට සති පුද්ගලයෝ දුරු කරලා දාන්න. මංගල සූත්‍රයේම කියනවානේ නේද? බාලයන් දුරු කරන්න. බාලය අසුරු කරන්න එපා. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවන. මේවා මේ මංගල සූත්‍රයේ තිබ්බ කරුණු. බාලයන් ඇසුරු කරන්න ගියාම වෙන්නේ පෙඟුනි ඔබේ මනසත් ඒ බාල ගොඩට වැටෙනවා. දැන් ඒ වගේ ඇත්තන්ට කොච්චර ඇත්ත කිව්වත් ඉතින් ආයි මේ කප්පලා කොටලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කිව්වත් මට හිතෙන්නේ මේ පුද්ගල සරණ ගියපු ඇතමු. ආයතන සරණ ගියපු ඇතමුන් මේ කතාව තේරුම් ගන්න නැති වෙයි කියලා. ඒ නිසා මගේ රත්තරන් පිංගුතුලා මේ බණ අහනකොට හොඳට තේරුම් ගන්න මේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ ඕන තරම් ලෝකේ බණ කියනවා. එවැනි සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න ඔය පිංගුතුලා දන්නවා පූජනීය ස්වාමීන් වහන්සේලා කිසිම චෝදනා නැති, ගරහා නැති, ශාසනයට එරෙහිව කතා කරන්නේ නැති, මහා විහාර සම්ප්‍රදාය, තේරවාදී පෙළ, අටුවා, ටීකා ගරු කරන, විසුද්ධි මාර්ග ආදී ගරු කරන. ඒවාට දැන් සමහරව මේවට කියනවා මේ බමුණු ලියපුවා, අරව ලියපුවා, මේවා ලියපුවා කියලා. බැලින්නම් මේ පොතක්වත් කියෝගෙන නැහැ. ඒ වගේ ලැජ්ජාව නැති පුද්ගලයෝ දුරු කළා දාලා ලැජ්ජාව ඇති පුද්ගලයෝ ඇසුරු කරන්න මගේ පින්වතුන්ලා ජීවිතේ හදා ගන්න ඕනේ. එහෙම හදාගත්තොත් තමයි ඒ හදා ගැනීම ඔස්සේ තමයි ජීවිතය කියන එක අවබෝධය දක්වා අරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ නේ. දැන් සතිය තියෙන කෙනාටනේ හිරියොත්ප්ප පිහිටන්නේ. ඕකනේ කතාව. සිහිය තියෙන කෙනාට හිරියොත්ප්ප තියෙනවා. හිරියොත්ප්ප තියෙන කෙනා ඉන්ද්‍රිය සංවරයි. ඉන්ද්‍රිය සංවරය හැදෙනකොට සීලය හැදෙනවා. සීලය හැදෙනකොට සමාධිය හැදෙනවා. සමාධිය හැදෙනකොට ලෝකයේ පිළිබඳව යථාර්ථය පේන්න ගන්නවා. යථාර්ථය පේනකොට පින්වත්නි ලෝකයේ පිළිබඳව කලකිරෙනවා. කලකිරෙනකොට නොඇලෙනවා. නිබ්බින්දං විරජ්‍යති විරජ්ජං විමුච්ඡති. කලකිරුණොත් නොඇලෙනවා. නොඇලුණා කියලා කියන්නේ පින්වත්නි මිදුණා කියන එක. උපාදාන නිරෝධෝ භව නිරෝධ. බලන්න මේ කොහින් ගියත් මේ එක චෛතසිකයක් ඇතුලේ මේ එක චෛතසිකයකට අවධානය යොමු කරන්න. මේ එකම චෛතසිකය වර්ධනය කර. මේ වගේ පින්වත්නි වැඩෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ආර්ය අෂ්ටාංගික මාර්ග. ඉන්ද්‍රිය ධර්ම මේ අපින් වර්ධනය වෙලා ලෝකෝත්තර වශයෙන් නිර්වාණය කියන කහුව වෙන දවස වැඩි ඈතකනේ. ඒක චිත්ත ස්වභාවයක්. හිතේ පවතින ඉන්ද්‍රිය ධර්මයන් නැවත නැවත වැඩිම නිසා ඒ ඔස්සේ පවතින ලෝක සත්‍යතාවයේ තේරුම් ගැනීම පිළිබඳව පවතින ඥානය. අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය. ඒ ඇති කරගන්නේ සිහිය මෙවට හිරියොත්ප්පාදී දේවල් එකතු වෙලා හදලා දෙන ප්‍රතිඵලය විපාකය පුංචි එකක් නෙමෙයි මගේ පිංගන්. එනිසා ඇසුරට යනකොට ඒ ඇසුරු කරන පුද්ගලයා පරිස්සමෙන් ඇසුරු කරලා දැන්
එහෙම තියෙනවා. සීලය කියනක රකින්න සිල්වන්තයන් පිරිසක් අතරට එන්න ඕනේ. තේරුණාද? දැන් දුස්සීලුව පිරිසක් අතරට කියලා සිල් රකින්න ගියාට දැන් සීලය ගැන දන්නෙත් නැහැ. දූතාංගයක් සමාදන් වෙනවා කියලා. දූතාංගය රකින්නේ දූත පිරිසක් අතර ඉන්න ඕනේ. දූතස් සංගානි දූතාංග කියලා කියනවනේ. කෙලස් තවන්න වීරිය කරන රැයට පහනක් හරි දර කොටයක් හරි පත්තු කරගෙන භාවනා කරන කල්යාණ මිත්‍රයෙක් සබ්‍රාහ්මචාරියෙක් Tamanට ඉන්නවා නම් එහෙම ඇසුරක ගුරු ඇසුරක පවතිනවා නම් මේව දේවල් පහසුවෙන් කරගන්න පුළුවන්. ඒක කොච්චර ලාභයක්. එවැනි තැනක පින්වත්නි අපිටත් කුටියකට ගියාම ඇතැම් විට මම මේ කියන්නේ හිතෙනවනේ අනේ දෙයනි මමත් භාවනා කරන්න ඕනි. මමත් අදරෑ හැකිట్లా ඉන්න ඕනි. මමත් අදරෑ මේ මාර්ගය වඩන්න ඕනි. මෙහෙම හිතනකොට මගේ රත්තරන් පිටින් ක්‍රමානුකූලව ධර්මයට ඇවිල්ලා ධර්මිය ඔස්සේ ජීවිතය හැඩගස්වාගෙන සංසාර රෝගය තරණය කරන ශ්‍රද්ධාව ඊළඟට සති හිරි කියන මේ කුසල පාක්ෂික ධර්මයන් චෛතසික ධර්මයන් වශයෙන් වර්ධනය කරගෙන ජීවිතේ නිර්වාණය දක්වා අරගෙන යන්නේ ස්කන්ධ පහේ සදාකල් මිදීමට ස්කන්ධ පහ දක්වන්න ඔබට අවකාශ ලැබෙයි මේ කියන චෛතසික ධර්මයන් පිළිබඳව අවබෝධය වැටහීම ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන පිළිබඳව අවබෝධය ඇති කරගත්තු. ඉතින් ධර්මදේශනාවට ලැබිලා තියෙන කාලය අවසන් වෙලා තියෙන නිසා මෙතනින් එහාට ධර්මදේශනාව සිද්ධ කරන්නේ නැහැ. net fm ධර්ම දක්ෂිනාව ඔස්සේ අපි මේ දිනවල කරගෙන යන ධර්මදේශනා මාලාව ඔබ දන්නවා මම සිහිපත් කළා අපි පහුගිය දවසක නවත්වපු අභිධර්ම දේශනා මාලාවේ ඉතිරි ටික තමයි මේ සිද්ධ කරන්නේ. ඉතින් මේක එකපාරම අලුතෙන් අපිට පටන් ගන්න බැරි නිසා ටිකක් මේ විදිහට පටන් අරගෙන කරනවා. කුසල චෛතසික පිළිබඳව කතා කරගෙන ගිහිල්ලා ආපහු සැරයක් අපිට පරණ දේශනා මාලාවට එකතු වෙන්න පුළුවන් තැනකදී අපි මේ දේශනා මාලාවත් එක්ක එකතු වෙලා මේ ඉතුරු කතාව තේරුම් ගමු. නමුත් මේකට අලුතෙන්ම සම්බන්ධ වෙන ආධුනිකව සම්බන්ධ වෙන ශ්‍රවණය කරන පින්වතෙක්ට වුණත් මේ කතාව තේරුම් ගන්න හිරිය ගැන අදහුවනම් හිරිය පිළිබඳව වටහා ගන්න ලක්ෂණ රසපච්චපට්ඨාන පදට්ඨාන මොනවද කියලා වටහා ගන්න ඔබට අවස්ථාව අවකාශය ලැබෙන ආකාරයටයි අපි මේ ධර්ම දේශනා මාලාවම සිද්ධ කරන්නේ. එනිසා අද දවසේ මේ ඇති කරගන්නට යෙදුණු ධර්මඥානි ඔබට මේ හිරියොත්ප්ප ධර්මයන් ශ්‍රද්ධා සති කියන ධර්මයන් ඇති කර ගැනීමට සසර ජීවිතය ඉක්මවන්නට ඉන්ද්‍රිය ධර්මයන් වඩා ගන්නට අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිර ජීවනීය පිණිස පවතිවා සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කරගන්නට මේ කුසල් හේතු වේවා පාරමී වේවා පාරමී ශක්තියක් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව net fm ධර්ම දක්ෂිනාව ඔස්සේ ශ්‍රවණී කිරීමට ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට අවකාශය සලසා දෙමින් ධර්ම දානමය පින්කම යෙදෙන්නේ විකාශන දායකත්වයේගෙන මතුගම වලගෙදර ලිපිනෙහි පදිංචි මහින්ද විජේරත්න මහත්මයා ඉන්ද්‍රාණි විජේරත්න මහත්මිය ගාමිණී විජේරත්න මහත්මයා ඒ වගේම දූල් නන්දදේව විජේරත්න මහත්මයා මේ පින්තුන් එකතු වෙලා අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ මීට තෙමසකට පෙර මිය පරලොව යන්නට යෙදුණු W ඥානවතී මහත්මිය සහ අවුරුදු 33කට පෙර මිය පරලොව යන්නට යෙදුණු ඒරෝන් විජේරත්න මහත්මයාට ඒ වගේම මියගිය සියලුම ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන ඒ වගේම සුජීවත්ව වාසය කරන පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන් මෙන්ම වැඩමව වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේටත් net fm කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටම සමස්ත ලෝකවාසී ලක්වැසි සියලු සත්වයන්ටත් ඉක්මන් සුවය නිදුක් නිරෝගී චිරජීවනයේ සහ නිර්වාණය ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙන ඉන්ද්‍රාණි විජේරත්න මහත්මිය ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනෙක්ම මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. පවුලේ නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන් මේ නම් සිහිපත් කළ මෙපින් අනුමෝදන් කරගනිත්වා. ඒ වගේම කුරිරි යුද්ධයෙන් රටදැය වෙනුවෙන් දීපිදු සියලුම රණවිරුවන්ට මෙපින් අනුමෝදන් වේවා. මේ වෙනකොට වසංගත තත්වයෙන් වේගෙන් මියදමින් සිටින සියලුම ලක්වැසි ලෝවැසි මිනිසුන්ට සංසාර ජීවිතය සුවපත් වන්නට මේ කුසල් අනුමෝදන් විය හැකි තැනකින්නවා නම් අනුමෝදන් කරගෙන උත්තරීතර නිවනින් සුවසේම නිවී යත්වා මේ කුසල් ඊට පාරමී වෙත්වා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ජාතික වීරයන් සංඝ පේත්‍රුන් වහන්සේලා මෙපින් අනුමෝදන්ව සංසාර ජීවිතය සුවපත් කරගෙන ප්‍රාර්ථනීය බොහෝදීන්ගෙන් උතුම් නිවනින් සුවසේම නිවී යන්නට මේ කුසල් සුඛ පාරමිතාවක් කරගනිත්වා. පාරමී ශක්තියක් වේවා පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරපු පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරනවා ආශිර්වාද කරනවා මේ රැස් කරගන්නට යෙදුණු කුසලයේ තම තමන් ප්‍රාර්ථනීය පරිදි මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තව තවත් සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගන්න අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනීය පිණිස පවතිවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙත්වා ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණිය සුවසේම සාක්ෂාත් කරගෙන උතුම් නිවනින් සුවසේම නිවී යන්නට මේ කුසල් පාරමිතාවක් වේවා පාරමී ශක්තියක් වේවා
පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. net fm කාර්ය මණ්ඩලයටත් ධර්ම දේශනාව ශ්‍රවණීය කළ සෑම සීල දිනාටමත් උත්තරීතර නිර්වාණීය සුවසේම සාක්ෂාත් කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවී යන්නට මේ කුසල් පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා කවුරුත් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේශාක්‍ය සියලුම සම්මෙත් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවිලා මේ ගෝරතර සසරින් එතර වන්නට මේ කුසල් සොක පාරමිතාවක් කරගනිත්වා. පාරමී ශක්තියින් වේවා, පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ධර්ම දේශනාව අවසන් කරන්නට. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති.